නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. හැම දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි මේ පින්වත් පිරිස එකතු වෙලායින්නේ. පිංහතුනේ අද මේ උතුම් ධර්මදානමය පින්කමේ පින්බර දායකත්ව ධර්මින් කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි චිත්‍රාණි මාකලන්ද මහත්මිය විජේසිරි වැල්මිල්ලගේ මහත්මා ඇතුළු ඒ පවුලේ පිංහතුන් තමයි අද මේ ධර්මදානමය පින්කමට දායකත්තය දරන්න. එයගේ උතු මරමුණු අතර සඳහන් වෙනවා චිත්‍රා නිසා විජේසිරි කියන දෙපාර්ශවීම මිය පරලව ගිය දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් විශේෂෙන් විජිතා රංජනී සොහොයුරු ඇතුළු සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. ඒ වගේමයි ගෞරෝණීය දේශකයණන් වහන්සේට අපිට ආශිර්වාද කිරීමත් ඒ වගේම සනුරි වැල්මිල්ලගේ ඒ දියණියට විමුක්ති වැල්මිල්ලගේ පුතනුවන්ට 25 වෙනි උපන්දිනේ නිමිති කරගෙන නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කෙනුතුම ආශිර්වාද ප්‍රාර්ථනයක් විශේෂයෙන් සනුරි දියණියට වෛද්‍යවරයක් බවට පත්වීම පිණිස ඒ සිදු කරන ඒ සේවා කටයුතු සාර්ථක කරගෙන ඒ තමන්ගේ ජීවිතයේ වාසනාවන්ත කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය සැලසේවා කිනුතුම ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒ වගේම ලංකාවෙත් ලෝකයේ පුරාමත් පැතිරීගෙන යන මේ කොරෝනා වසංගත වූතුරින් පීඩාවට පත්වෙලා ඉන්න හැම දෙනාට ආශිර්වාද කිරීම අරමුණ. තේ අරමුණින් තමයි ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින මේ පිංහතුන් අද මේ ධර්මදානමය පින්කමට දායකත්වයෙන් සම්බන්ධ වෙන්. තිය හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි මුලින් ආශිර්වාද කරන. පිංහතුනේ අද මේ ධර්මාණු ශාසනාවෙන් අපේ විශේෂයෙන් කතා කරන්නේ ඔබට අපි කාටත් මේ ලෝක ජීවත් වෙන සෑම මනුස්සයකුටම ඉතාම වැදගත් කාරණා පහක් දියුණු කරගන්න ආකාරගැන. අපි කවදා කොතන කොයි මොහොතේ මැරුණා. අපිට සුගතිය උපදීම පිණිස අපි තුළ දියුණු කරගත යුතු කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නෝ. අන්නේ කාරණා පහ අභියේ දිනෙදා අපේ ජීවිතය තුළ දියුණු කරගත්තොත්. අපේ ජීවිතයට පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවා. පිංහතුනී මරණය කියන එක මේ ලෝකෙ කාටවත් වලක්වන්න පුළුවන් දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේලත් පිරිනිවන් පෑවා. පසේ බුදුරජාණන් වහන්සේලත් පිරිනිවන් පෑවා. මහරහතන් වහන්සේලා වැඩ සිටිය උන්වහන්සේලාත් ආයු කෙලවර පිරිනිවන් පෑව. මේ ලෝකෙම පාලනය කරපු මහා බලවන්ත මහා පින්වන්ත දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති සක්විති රජවරු පහළ වෙලා ඉදරතියරු. ඒ අයත් මිය ගියා. රජවරු සිටුවරු මහා දනකුවේරයෝ ඒ හැමෝම මැරුණා. ඒ නිසා පින්වතන උපන්නා වූ සෑම සත්වයෙක්ම නත්ති ජාත සමරණ. නොමැර ඉන්න නම් පුළුවන් ක්‍රමයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ නිසා මතකතියාගන්න අපි කවුරුත් ඉපදුනානං කවදක් කොතන කොයි මොහොතේ කොහේ හරි මොන විදිහට හරි. අපිට මරණීත් මුණ දෙන්න සිද්ධ වෙනවා මයි. ඊළඟදේ තමයි උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යනවා. ඒක කාටවත් බලක්වන්න පුළුවන්කමක් බුදුරජාණන් වහන්සේත් වයසට කිය.
උන්වහන්සේ අවුරුදු 80ක් සම්පූර්ණ වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ බුදුමුවින්ම දේශනා කරනවා ආනන්දය දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය හරියට ජග්ගර සකටම් දිරාගිය කරත්තයක් වගේ. ඒනම් අපිට පේනව බුදුරජාණන් වහන්සේ වයසට ගිය. උන්වහන්සේ සමහර ගාථාවල දේශනා කරන පරිපක්කෝ වයෝ මයිහා මහණෙනි දැන් තථාගතයන් වහන්සේ බොහොම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං ජීවත්වෙන්න ඉතිරි වෙලා තියෙන තව ඉතාම ස්වල්ප කාලය. ඒනම් අපිට පේනවා අපේ බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. මේ ලෝකෙ උපන්නා වූ සෑම සත්වයෙක්ම වයසට යනවා. කවදක් කොත්තන කොයි මොහොතේ හරි මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ජීවත් වෙලා ඉන්න කාලය තුළ අපි නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරුවෙන. මතක තියාගන්න අපි මේ කවුරුත් ඔබ මම අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නවදුරකින් අසූචි වැගිරෙන මේ කුණු ශරීරය දරාගෙන ඉන්න කෙනෙ හිතනවනං අපිට එහෙම ඒ වගේ අපිට නල් ලෙඩ රෝගනෑ. ඒකට අර මිනිස්සු හම්බෝ මේ මිනිස්සු කොච්චර විඳෝනවද. අපි නං එහෙම පවකාරයෝ නෙමේ කියල සමහරු හිතන. ඒ තරම් අඥ්ඥානයෙක් නෑ කියන. ලෙඩවෙච්ච කෙනෙක් දිහා දැකලා මමත් ලෙඩ වෙන කෙනෙක් කියල හිතන්න. මම ලෙඩවීමේ ස්වභාව ඉක්මවාගිය කෙනෙක් නෙමේ. අදමන් නිරෝගීව හිටියට මන් දන්නේ අපේ ඇඟ ඇතුළි මොනවගේ රෝග මොනවගේ හොඳ කරගණ්ඩ බැරි රෝග ලක්ෂණ මේ ශරීරය තුළ පවතිනවද. අපි කවුරුත් දන්න. ඒ නිසා හැම වෙලාම හිතන්න මම දරාගනන්න ලෙඩ වෙන ශරීරයක්. වයසට යන ශරීරයක් මරණය උරුම කරගත්ත ජීවිතයක්. මේ ජීවත්වෙන කාලේ අපි දන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120ක් කියන. සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 120යි. හැබැයි ඊට වඩා වැඩිපුර ඔබ දන්නවා බක්කුල මහරහතන් වහන්සේ නිරෝගී භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබපු කෙනා. ඔබ අහල ඇති අපි හොරණ සීල සුවාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථාන පුුණ්‍ය භූමි. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ නාමේ පූජනීය චෛත්‍යරාජනන් වහන්සේ නමක් ඉදි කරගෙන යන. ඉතා විශාල අඩි 130ක පමණ උසකින් යුක්ත සුවිශාල චෛත්‍යයක් බක්කුල මහා සෑ ඉදිවෙන්. මේ වෙනකොට චෛත්‍යය කටයුතු 70%ක් පමණ අවසන් වෙලා තියෙනවා. ලබන වසර වගේ වෙනකොට අපි ගොඩා කටයුතු අවසන් කරගෙන මේ වසංගතයත් එක්ක තමයි අපිටත් ඒ කටයුතු යම් ප්‍රමාදයකට පත්වනේ. අපිට පේන අනාගත ලෝකයට මේ එන වසංගත කරදර විපත් මේ සියල්ලත් එක් බක්කුල මහරහතන් වහන්සේගේ බක්කුල මහා සෑය ආශිර්වාදය බොහෝ පිරිසක් මේ ධර්මය තුළ තුනුරුවන්ගේ ආශිර්වාදය ලබන්න අනාගත මිනිස්සුන්ටේ වටිනාකම ගොඩාක් ඉහලින් දැනේ. මේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අඩුගානේ කිසිම අරලු ගෙඩ ඒ කාලෙ දැන් සාමාන්‍ය මිනිස්සුන්ට ඔය උනක් අසනීපයක් ආවහම බදන්න කොත්ත මල්ලි ටික බෙහෙත් පැකට් එකත් හම්බගෙන බොනවා ඔය සාමාන්‍ය ගොඩ වෙදකන් තියෙන. එතකොට ඒ කාලෙ බුදුහාන්තරන්ගේ කාලේ සාමාන්‍යෙන් අරලු තමයි කෝකටත් අයිලෙ වගේ මොකක් හරි අසනීපයක් වුණොත් මේ අරලුවලින් තමයි ඒ කාලෙ බෙහෙත් වලට ගොඩක් භාවිතා කරලා තියෙන. බුදුරජාණන් වහන්සේ එදකොට අපිට පේනවා මේ බක්කුල හාමුදුරුව ඒ කාලෙ බුදු හාමුදුරුව වැඩ හිටිය කාලෙ වැඩ හිටිය. ඒ කාලෙ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තියෙද්දි ඒ ආවිෂ ඉක්මෝල අවුරුදු 160ක් වැඩ හිටිය. එච්චර කල් වැඩඉඳලවත් අරලු ගෙඩියක තරංවත් බෙහෙතක් ශරීරයට ලෙඩක් කියල බෙහෙතක් හැටියට කවදාවත් අරලු ගෙඩියක්කත් අරගෙන්න ඇකි. මුළු ජීවිතය අවුරුදු 160ටම කිසිම අසනීපයක් එකම දවසක් කිඹුහුමක් ගියා කියන. ඕක ලෙඩක්ද කියලා හිතා කිඹුහුම කියන්න. සාමාන්‍ය මනුස්සයකුට ඔබට අපිට කිඹුහුම් යන්න ගත්තවත් එක්ක මැරෙනකං එක්ක දොස්තර කෙනෙක් ළඟට යන්න නො මේක නවත්ත ගන්න. සමහරූප දන්නවා ඉක්ක වැටෙන්න්න ගන්න.
මොන දේ කරත් අඩුගාන ගිහිල්ලා බෙහෙත් බීලා වෛද්‍යවරයෙක් ළඟට යනකම් මේක නවත්ත ගන්න බැරිවේ. මිනිස්සුන්ට මේ ලෙඩ හැදෙන ශරීරේ පුංචි දෙයක් ඇති. සමහලාට මේ කනබොඩ කෑම විස වෙන. නොසිතන විදිහට ලෙඩ රෝගවලට මිනිස්සු ගොදුරු වෙන. දැන් බලන්න මේ වසංගතය දිහා ඇහැට නොපෙනෙන මේ විසබීජයක් මේ වෛරසයක් කොච්චර නම් වේගෙන් ලෝකයේ තුළ පැතිරීගෙන ලෝකෙ බලවත්ම රටවල් අන්ත අසරණ භාවයට පත් කරගෙන. දවසකට කොච්චර මිනිස්සු ලෝක මැරෙනවද කෙළ හිතන් මොනතරම් වේගෙන් ලෝක මේ වසංගතය ව්‍යාප්ත වෙනවද. අපේ ශරීර කියන්නේ ලෙඩ රෝගවලට ගුහාවත්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගිය වැඩ සිටිය. ඒ වගේමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැස් ලාබීන් අතර අග්‍රයි. අවුරුදු 150ක් වැඩ හිටිය. එහෙනම් අපිට පේනවා ඒ කාලෙ බුදු හාමුදුරන්ගේ කාලෙ සාමාන්‍ය ආවිෂ ඉක්මෝල අවුරුදු 120ක් වෙච්ච සාමාන්‍ය ආවිෂ ඉක්මෝල අවුරුදු 160 අවුරුදු 150 වැඩ සිටිය මහරහතන් වහන්සේලා ගැන තියෙනවා. හැබැයි පිංහතුනි අද අපි ජීවත්වයන්නේ සාමාන්‍ය ආවිශ අවුරුදු 70 80 75 ඔය වගේ අද සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 70 80 අතර සමහර රටවල් අවුරුදු 60 ගණන්. එහෙනම් අපිට පේනවා අද අපේ මේ ශරීර අපි කනබොන දේවල් අපි ජීවත්වෙන පරිසරය මේ මොනවා තුළ අපිට බාහිර ලෝක දිහා බල්ල ඔබට හිතෙන ප්‍රාද දියුණුයි විද්‍යාව දියුණුයි සමහරලාවට ලෝකෙ තියෙන අවශ්‍යද සල්්‍ය කර්ම තාක්ෂණී විද්‍යාව දිහා දැකලා කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අද කරන්න බැරි දෙයක් නෑ. අද මේ හැමදේම දියුණුයි කියලා. හැබැයි ඔය මොනෝ ඔය දියුණුව නැති කාලෙ මිනිස්සු බුදු හාමුදුරුව වැඩ සිටිය කාලෙ මීට වඩා දීර්ඝාවිෂ තිබුණා. බලන්න විද්‍යාව දියුණුවෙන් තාක්ෂණයේ මොනවා දියුණු නත් මිනිස්සුන්ගේ ආවිෂ කොච්චර වේගෙන් පිරිහිගෙන යනවන්. ඒ නිසා අපි දන්නේනේ අපේ ජීවිතයේ කවද කොත්තන කොයි මොහොතේ එක්කො මොන වගේ ලෙඩකින් අපි මැරෙයිද ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න්න වෙයිද අනතුරකින් දියගිලිල මැරෙන්න්න වෙයිද ගුටි කාල මැරෙන්න්න වෙයිද අඩුගානෙ කන දෙයක් වසවිස වෙලා එක්ක වස පෙවිලා කවුරු අරි වහදීලා අපි දන්නේ නෑ ජීවිතේ මිනිස්සු මේ හොඳට ඉන්නවා මේ ටිකකින් එක්ක නහරක් පිපුරුව කියනවා පපුුව හට ටැක්යක් කියන මිනිස්සු හිටිකම මිනිස්සු මැරෙනවා. එතකොට අද අපි මේ කතා කරන කාරණා කීපේ අපේ ජීවිතය අපි කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපි මරණයට මුණ දුන්නත් අපිට ජීවිතයේ ආරක්ෂාවක් රැකවරණයක් ඇතුව ජීවත්වෙන්න පුළුවන් කාරණා පහ. මේක ගොඩාක් වැදගත් ගිහි ජීවිත ගත කරන ඔබට ඔබ මේ කරුණු හොඳට තේරුම් ගන්නකොට ඔබට තේරේ ඇත්තනයෙන්න්න. අපිත් බණහනව තමයි අපිත් බුදුන් අදිනවා අපිත් පින්කං කරනවා. අපිත් ඉදලා හිටල දම් පින්කං කරනවා තමයි. නමුත් මේ කියන අවදානම මේ කියන අවස්ථා මේ කියන ක්ලේෂයන් අපි තුළ කොච්චර දවස ගාන එදිනෙදා හැම මොහොතෙම සමාජ ජීවත්වෙනකොට පාරය අනයනකොට මිනිස්සු එක ගැටෙනකොට රසාවලට යනකොට මිනිස්සු ඇසුරු කරනකොට ඔය කියන ක්ලේෂ ධර්ම කොච්චර නං ඔබ තුළ මතු වෙනවද. පිංහතුනි මහානාම සූත්‍රය හංගුත්තර නිකාය සඳහන් වෙන බොහොම ලස්සන දේශනාව. ඒ බුදු හාමුදුරන්ගේ කාලේ සාක්‍ය කුමාරයෙක් මහානාම කෙන බුදු හාන්දුරු සාක්‍ය වන්සි කෙන දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න උන්හස නීග්‍රෝධාරාමි වැඩ ඉන්න කාලේ කපිල වස්තුපුර සාක්‍ය වන්සිකයන්ගේ රාජදහනයේ සාක්‍ය වන්සිකය බුදුහාදුරුව වෙනුවෙන් හදල පූජ කරපු ආරාමි තමයි නීග්‍රෝධාරාම. අපි බුදුරජාණන් වහන්සේ ඔය ආරාමි වැඩඉන්නකොට දවසක් මහානාම කියන සාක්‍ය කුමාරය බුදුහාදුරු හම්බෙන්න්න ඔහු බොහෝම ධනවත් ව්‍යාපාරිකේ. ඒ සාක්‍ය ජනපදයේ ව්‍යාපාර කටයුතු වෙළහෙළදාම් කටයුතු ඉහලින්ම සිදු කරපු ධනවත් ව්‍යාපාරිකය රාජකුමාරය. ඒ මහානාම සාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා ඔහු ජීවිතයේ තමන්ට තියෙන බයක් ගැන කියනවා. අනාගත බය. ඔහු කිනො ස්වාමීණි භාග්‍යතුන් වහස මට බුදු හාන්දුරුව ගැන සද්ධාවක් තියෙනවා.
මං බුදුගුණ දහම් ගුණ සඟගුණත් මම නිතර මෙනෙහි කරන කෙනෙ. මං බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මේ ධර්මය අහලා වැටහිච්ච දවසින්දං මං කොහොම හරි මේ පන්සිල් රකින්න ගුණ ධර්ම රකින්න මහන්සි ගන්න. ඊළඟට මන් ධර්මය මෙනෙහි කරන මට දහම් දැනුමකුත් තියෙනවා. පින් පව් කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්තව මං ජීවත්තෙන්. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මම දුගී මගේ යාචකයන්ට උපකාර කරනවා දන් දෙනවා. ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට දම් පින්කම් කරනවා. තුනුරුවන් උදෙසා පින්කම් කරනවා. මං දන් දෙන කෙනෙක්. ත්‍යාග සම්පත්තියත් වඩනවා. මං මේ ගැඹුරු ධර්ම කරුණු නුවනින් විමසමින් ප්‍රඥාව දියුණු කරගන්නත් මං මහන්සි ගන්න. හැබැයි ස්වාමීනී මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මහපාරය යනේනකොට කෙලෙස් ඇතිවෙන දේවල් එදිනෙදා ජීවිතය මට නිතර මුණ ගැහෙනවා. ඔන්න මහානාම සාක්‍ය කුමාරය මේ ඔහුට තියෙන ප්‍රශ්නය කියන්න බුදු හාන්දුර ගැන සද්ධාවත් තියෙනවා සිල් ගන්නවා බනත් අහනෝ දැ මේවා නැතුව නෙමේ. ඒ තිබුණට සාමාන්‍ය රස්සාාවක් කරගෙන දැ මහානාම සාක්‍ය කුමාරය කියන්නේ ව්‍යාපාරිකය. වෙලහෙළදාම් කරගෙන ජීවත්වෙනකොට ඔහුට ඇතිවෙන හැඟීම ඔහු කියනවා. ඔහු කියනව සාමීනී භාග්‍යවතුන් වහන්ස මිනිස්සු එක්ක ගණු දෙනු කරනකොට දවේශය ඇති වෙනවා. තරහ යන. ඔබ දන්නවනේ නානාප්‍රකාර මිනිස්සුන එන්නේ. පාරය යනකොට බලන්නේ ඇගේ හැප්පුනත් ගහගන්නන මරාගන්නන චරිතයන්නේ. ඇයි මොක දුඹ කියලා අහන්න එක පාට. සමට පොඩි වැරැද්දක් වෙන්න පුළුව. සැනින් එන්නේ ඇඟට. එහෙම දවේශ චරිත අපිට සමාජය ඕන තරම් සමහරු හිනා වුනත් ඇඟටෙන්. ඇයි මොකද කියලාහන්න. එදකොට මෙහෙම සමාජය අපි ජීවත්වෙන. එදට මහානාම සාක්‍ය කුමාරය කියනවා අපි වෙලහෙර දාම් කරනකොට මිනිස්ව එක ගණ දෙනු කරනකොට දවේශය ඇති වෙන තරහ යනවා. මිනිස්ව එක ගැටුම් ඇතින සමහර වෙලාවට බේරෙන්න්න උත්සාහ කරට මිනිස්සු ගැටුමට එනවා. සාමිනී භාග්‍යවතුන් වහන්සේ වැනි වෙලාවක මගේ හිත දවේශයෙන් තරහයි සමහලාට ඔහු ඉවසල මගෑරලා ඉන්න පුළුවන් හැබැයි හිතට කේන් තියෙනවන්. හිත දවේශයෙන් යටපත්වෙන වෙලාවල් එනවා. ඊළඟට ඔහු ඇත්තටම කියන හු කෙලෙස් සහිත කෙනෙ ගිහියේ සාමීනි භාග්‍යවතුන් වහන්ස මංගිතින් ඔය පාරයන එනකොට ලස්සන කාන්තාව දකිනවා. වෙසඟ නං ඉන්නවා නගරේ. ඒ කාලේ බුදුහාදරයන් කාලේ ඔය නගර වීදිවල වෙසංගන වෛශ්‍යාව ඉඳලතිය. ඒ අයි ඉතින් ඔය පාරයන කාවහරි අල්ල ගන්න බලාගෙන ඉන්නේ. එතකොට මේ අය දැක්කහම සමහරලාවට කෙලෙස් සහිත ඇඳුම් ඇදගෙන යන අයි දැක්කහම ස්වාමීනී භාග්‍යවතුන් වහන්සිතින් අපට රාගය උපදිනවා කිය. ඒ වගේ වෙලාවක හදිස්සීවත් මම මැරුණොත් කොහේ අයිද කියල මට බයක් ඇතිවෙන. සාමීනි භාග්‍යවතුන් වහන්සේක්කො දේශ බලවත් වෙලා මිනිස්සු එක ගැනු ගැටෙන්න්න ගිය වෙලාක තරහ බලවත් එච්ච වෙලාක මැරුණොත් කොහේ අයි. රාගය ඇවිස්සිච්ච වෙලාක මම මැරුණොත් කොහේ අයිද. ඊළඟට කියනවා ඒ කාලෙ තිබ්බ යානවාහන දැන් අද තියෙන යානවාහන වගේ නෙමෙයි. ඒ කාලෙ තිබුණේ අස්වරත ගොන්නු බැඳපු කරත්ත ගොන් කරත්ත ඊළඟට ඔය වගේ සත්තු ඇදගෙන යන ඒ කරත්ත ඒවා තමයි රාජකය යානවාහන හැටියට තිබුණේ. එතකොට පාරවල්වල ඒ කාලෙ අලි යනෝ ඇත්තු යනෝ අස්ව කරත්තය යනවා මේ ගොඩ්නු බැඳපු කරත්ත යන. එතකොට මේවැ අනයනකොට හදිසිය මේවැන් අනතුරක් වෙන්න පුළන් අර සතෙක් කුලප් වෙලා අනතුරක් වෙන්න පුළ අලියෙක් ගහන්න පුළුව. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ වගේ මග තොටේ පාරය අනතුරක් වෙලා මේ යානවාහන වලින් අනතුරක් වෙලා මැරෙන්න්න පුළුව. ඒ කාලෙ තිබේ රථවලින් අනතුරක් වෙලා මැරෙන්න්න පුළුව. එවැනි වෙලාවක මට හිතට කේන්තියක් එක්කො හිත විසිරිලා බයක් තැති ගැනීමක් හිත ඇවිස්සිච්ච වෙලාවක මං මැරුණොත් මං කොහේ අයිද කියල මට බයක් ඇති වෙනවා. ඒ නිසා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස කවද කොතන කොයි මොහොතේ මොන විදිහකට මරණයට පත් වුණා දන්නේ නෑන කවද මැරෙයිද මහපාරි මැරෙයිද හදිසියේ නැති ප්‍රශ්නකට මැදිහත් වෙලා ගැටුමකින් මැරෙයිද අපි දන්නේ නෑ ජීවිතයේ කවද කොතන කොයි මොහොත මරණය සිද්ධ වෙයිද. හැබැයි කවද මැරුණත් කොතන මැරුණත් කොයි මොහොතේ මැරුණත් මට ඒ කාන්තෙන් සුගතිය උපදින් මං පුරුදු කළ යුතු ගුණ ධර්ම මොනවද කියලා හනව. ඔන්න මහානාම සාක්‍ය කුමාරය හපු ප්‍රශ්න බලන්න කොච්චර වැදගත්ත කියලා. සරලව ගත්තෝ
අදට ගැලපෙන විදියට හිතන්න. අද ඔබ බොහෝ වෙලාවට මේ බණහනෝ අදන්තර්ජාලයෙන් බණහනවා බණම යන නාලිකා තියෙනවා ටීවලින් බණහනවා රේඩියකින් බණහනවා ඉන්ටනෙට් එකින් අහනවා ලෝකෙ කොහේටියත් අද බණහන්න අවස්ථාව තියෙන. ඊට අමතර ඔබ පන්සල් වලට ගිහිල්ල බණහන දන් දෙනවා සිල් සමාදන් වෙනවා තමන්ගේ ජීවිතයේ තමන් ගිහි ශ්‍රාවකේ ගිහි ජීවිතය තුළ පුළුවන් විදිහට මේ ධර්මයක් දියුණු කරගෙන පිනක් කරගෙන ගුණ ධර්මයක් පුරාගෙන ඉන්න උත්සාහයක් ගන්න. හැබැයි ගිහි ජීවිතය කියන්නේ ලේසි නෑ. සම්බාධෝ යං ගරාවාසෝ රජස්සාහිතනං ඉතිේ බුදු හාමුදුරුව පෙන්වේ බොහෝ කරදර බාධා බහුලයි. රජස්සාහිතනං ඉති කෙලෙස් උනන උල්පතක් කියන ගිහි ජීවිතේ ප්‍රශ්න ගැටලු කරදර කෙලෙස් උනනවා. හැබැයි ඔබ හිතන් ඔබේ ජීවිතේ රස්සාාවට යනයනකොට මහපාරය ඒ කාලය යානවාහන නොවේ වුණට අද තියෙන යානවාහන හැප්පෙන් නැද්ද. අද වාහනයක් හැප්පිලා මැරෙන්න්න පුළුවන්. හදිසියට හෑර එකක් පුපුල්ල වාහන පාරෙන් පැනලා කොහරි අනතුරක් වෙලා මැරෙන්න්න පුළුව. වාහන ගිනිගන්නවා හිටිකමං හැප්පිච්චකම මිනිස්සු එහෙම කරවෙලා මැරලා යන. පාර ඉස්සරහින් ගියත් හපගෙන යන්න පුළුවන් පිටි පසින් ගියත් හපගෙන යන්න පුළුව. ජීවිතයේ පාර යනයනකං කොච්චර අනතුරු තියෙනවා මහපාරය අනතුරක් වෙන්න පුළුව. ඊළඟට කොච්චරනම් රාගී ඇතිවෙන දර්ශන අද කොච්චර මිනිස්සුන්ගේ රූපාහිනියක් බැලුවත් කොච්චර පත්තරයක් බැලුවත් පාරිගියත් මිනිස්සුන් අවුස්සන කෙලෙස් සුපත්ද වන රාගි අවස්සන දේවල් මිනිස්සුන් නොමගේ යවන දේවල් කොච්චර සමාජි තියෙනවත්. එදිනෙදා ජීවිතයේ දවස ගත කරන අතරතුර රාගය ඇවිස්සෙන දේවල් දවේශය ඇවිස්සෙන දේවල් මෝහය ඉරිසියාව කුහකකං ඔය ඔක්කොම කෙලෙස් උපදින දේවල්. දවසකට කොච්චර නං මේ හිතත් එක්ක මේ අරමුණු ගැටෙනවද. හිතේ රාගදේශ මෝහ ඇවිස්සේ ඒවත් එක්ක තමයි දවසකවෙන්. බැරි වෙලාවත් කෙලෙස් බලවත් වෙච්ච වෙලාවක මැරුණොත් කොහේ අයිද කියලා ඔබට මේ බය තියෙන් ඕන. ඔබට ජීවිතය ඔය බය නිතර ඔබ හිතන්න ඕනේ. දවේශයක් ඇතිවෙච්ච වෙලාවක හිතන්න බැරි වෙලාවත් මම දැම්මැරුණොත් කොහේයි. රාගෙන් හිත යටපත් වෙච්ච වෙලාවක හිතන්න බැරි වෙලාවත් මං මේ වගේ වෙලාවක මැරුණොත් කොහේ අයිද. ඉරිසියා වෛරයේ ක්‍රෝධය කුහකකම් මේවා බලවත් වෙච්ච වෙලාවක මන් දැම්මැරුණොත් කොහේ අයිද කියලා හැමවෙලේම හිතන්න. අන්න මහානාම සාක්‍ය කුමාරය බුදුහාදුරන්ගේ කාලෙ හුට මේ ප්‍රශ්නය ඇති වුණ. ඔහු අහනව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මම ගිහියේ. ඒ මහානාම තමන්ගේ ජීවිතය ලස්සන්ට බුදුහාන්දුර ඉස්සරහා කියනවා මහානාම කියෙන ස්වාමීණී භාග්‍යතුන් වහස මම ගිහි ජීවිතය ගත කරන කාමභෝගී කෙනෙ. මට අඹු දරුව ඉන්නවා. මම රන්රිදී මුතුමැනි පරිහරණය කරනවා. මම කසී සලු පොරෝණු. ඒ කියන්නේ ඒ කාලි තිබිච්ච වටිනා සලුපිලි ආභරණ පලදින බොහෝම සුපිරි විදිහට අපිනික හිතම ලක්සරි ජීවිතයක් ගත කරන කෙනෙක් කිය. එදකොට ඒ වගේ කෙනෙක් මහානාම කෙන සාක්‍ය කුමාරය. ඔහු බුදු හාන්දුරන්ට කියනවා තමන්ගේ ජීවිතයේ තමන් ගත කරන ආකාරය කියලා කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස මට කවදා කොත්තන කොයි මොහොතේ මොන විදිහට මැරුණත් මට සුගති යන්න මගේ ජීවිතය ආරක්ෂා වෙන විදිහේ මට මගේ ජීවිතය තුළ දියුණු කරගන්න ඕන කරුණු මොනවද කිය. ඔන්න බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්නලද ඔන්න ඔය කරුණු පහ ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න. පළවෙනි එක තමයි මහානාම ඔබ නිතර බුදුගුණ හිතන්න. ධර්මය ගුණ හිතන්න සඟගුණ හිතන්න අවස්ථාවක් ලැබෙන හැම වෙලේ ඔබ හිතම ඔබ වාහනක යන වාඩි වෙලා යනකං ඔය වටපිට බල බලාව හේ වටපිට බලබල යන්න ඇතුව ඒ යන ගමන තුළ බුදුගුණ මෙනෙහි කරන්න. ගමනත් යනවා හිතේ පිනක් රැස්වෙනවා හිතත් රැකෙනවා. තමන්ට ලැබෙන හැම අවස්ථාවකම තුනුරුවන් ගුණ සිහි කරලා හිත සද්ධාවෙන් බලවත් කරගන්න. මහානාම යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධෙන් යුක්ත සද්ධාවක් තියෙනවන. ඒකට කියන්න අච්චල සද්ධාව. අවබෝධයක් තුළ ඇතිවෙච්ච සද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන වැනි අවබෝධයක් තුළ සද්ධාවක් ඇති කරගන්න. ධර්මය ගැන එවැනි අවබෝධයක් තුළ සද්ධාවක් ඇති වෙලාන
ශ්‍රාවක සංඝයා ගැන වැනි අවබෝධයක් තුළ සද්ධාවක් ඇති වෙලාන. මහානාම ඔබ තුළින් බලන්න මා තුළ සද්ධාව තියෙනවා කියලා තමන්ට තේරෙනවා. තැන් ඔබ හිතන්න ඔබ සද්ධාව දියුණු කරන කෙනෙක් නම් ඔබ තුළින් බලනකොට තේරෙනවා ඇත්තට මට තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාවක් මා තුළ තියෙනවා. මගේ සද්ධාව කවුරුත් නිසා කාටවත් ඕන විදිට වෙනස් වෙන්නේ. මන් තුනුරුවන් ගැන අවබෝධයෙන් සද්ධාව පිහිටපු කෙනෙක් කියලා තමන්ට තමන්ගේ සද්ධාව දකින්න පුළුව. එහෙම තමන්ට තමන් ගැන සද්ධාවක් තියෙනවා කියලා තුනුරුවන් ගැන තේරෙනවනම් මහානාම ඔබ කවදක් කොත්තන කොයි මොහොති මැරුණත් ඔබ ඒ කාන්තින් සුගතියකි. මහාපාරි මැරුණත් ගුටිකාල මැරෙන්න්න වනත් මිනිස්සු ගහල මැරුවත් කොහොම මැරුණත් ඔබ ඒ කාන්තින් සුගති. ඇයි ඔබ සද්ධාව බලවත්ත දියුණු කරගත්ත කෙනෙ. අන්න පිංහතුනි සුගති යන උපකාර වෙන පළවෙනිම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව. දෙවනි කාරණී බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔබ හිතට එකඟව ඔබ ගිහි ශ්‍රාවකයෙක් හැටියට පංච සීලය ඔබේ නිත්‍ය සීලි. ඔබ හිතට එකඟව සිල් රකින්න. සිල් ගන්න පුළුවන් දැන් අද ගන්න අද ඔබ හිතන්න පන්සිල් දෙන වාරයක් පාසා පන්සිල් ගන්න. හැබැයි මේ ශික්ෂාපද රකින්න ඕන මේ ආරක්ෂා කරන්න ඕන මගේ ජීවිතයට මේවා රැකගන්න ඕන මම මේ එක ශික්ෂාපදය ගැන හැම වෙලේම සිහියෙන් ඉන්න ඕන මේ ශික්ෂාපදයක් බිඳෙන් නැතුව මන් රැකගන්න ඕන එහෙම හිතල සිහිය පවත්වන අය කීයෙන් කී දෙනා දෙන්න කියල බල අද පන්සිල් ගැනීම චාරිත්‍රය ඔබ බලන්න මිනිස්සු උදේ ඔන්න සමහරු ඉස්කෝලෙ පටන් ගන්නකට ළම යොක්කොට ඕම එකතු කරලා පන්සිල් සමාදන් කරන ස්කෝලෙත් පන්සේ සමාදන් කරන හොඳයි සමහරලාට ව්‍යාපාරයක් පටන් ගන්න පන්සිල් අරගෙන පොල් දෙල් පහන දල්ල වැඩේ පටන් ගන්න හොඳයි ඊළඟට රැස්වීම ඔබ දැකලයි සාමාන්‍යමයි රැස්වී මරණාධාර සමිතිවිය ඕනම රැස්වීම විදේශ රටවල්ලෝ නැති වුණට ලංකාවේ සාමාන්‍ය බෞද්ධ ගම්මානවල මේ බෞද්ධ චාරිත්‍රත් එක ජීවත්වෙන ගම්වල රැස්වීම පටන්ගන්න න්‍යාය පත්‍රයක් කියල ගත්තියෙනනි පටන්ගන්න පළවෙනියටම තියෙන්නේ පන්සිල් සමාදන්වීම පොල් තෙල් පහන දැල්ලීම මූලාසන කතාවත්ම තියෙන එදකට පන්සිල් සමාදංගලතා වැඩේ පටන්ගන්න ඔබ දැකල ඇති ඔය රාජ්‍ය උත්සවද දේශපාලකව සම්මරී රූපාහිනිවල හරි දැකල ඇති කොහේ ගියත් මොනදේ කරත් පන්සිල් අරම් පටන්ගන්න අප හිතමු මොනවහරි හොර ව්‍යාපාරය සමහරලාවට මස් පිණිස සත්තු මරණ ව්‍යාපාරයක් පටන්ගන්න මහා අපරාධයක් බුදුහාන්දුරු එපා කියපු වැඩක් කියලා හිතන් ඒත් කොහරන්න හාමුදුරු කීප නමක් ගෙනහල්ල පන්සිල් අරගෙන තමයි පොල්තෙල් පහන දල්ල විවෘත්ත කරන්න එදකොට මේ විදිහට පන්සිල් ගන්නවා කිය මේක අර්ථ දන්නේ මොකක්ද පන්සිල් කියන්න කෙලවත් දන්නේ පන්සිල් ගන්න හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා මහානාම සුගති යන්නන කවද කොතන කොයි මොහොති මැරුණත් ඔබේ කාන්තේ සුගතිය උපදින්න නං ඔබ මේ ශික්ෂාපද ගැන හොඳ සිහියෙන්ගින් පන්සිල් සමාදන් වෙනකොට පිනක් රැස්වෙනවා එකට කෙන සමාධාන සීලේ ඒ ශික්ෂාපද සිහියෙන් ඉඳගෙන කැඩෙන්න ඉඩ නොදී වීරියෙන් නුවනින් සිහියෙන් රැකගන්න ආරක්ෂා කරගන්න එතකොට බොහෝ බලවත් පිනක් රැස්වෙන එකට කෙන විරති සීලේ එතකොට යම් කිසි කෙනෙක් නිත්‍ය සීලේ හැටියට පංච සීලෙ රකින පෝය දවස්වලට බුදු හාමුදුරන්ගේ ශාවකයෝ තෙරුවන් සරණ ගියයි උපෝ සත සීලයක් සමාදන් වෙන මහානාම බොය විදිහට හිතට එකග අවංකව සිල් රකින කෙනෙක් නම් මහානාම ඔබ කවදක් කොත්තන කොයි මොහොතෙ මැරුණත් ඔබේ කාන්තින් සුගතිය උපදින කෙනෙක් කිය. ඒ සුගතිය උපදින්න අවශ්‍ය ගුණ ධර්ම ඔබ දියුණු කරගත්ත කෙනෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම දැන්වන කරුණු දෙකයි සුගතියන්න කවදක් ඔත්තන කොයි මොහොතෙ මැරුණා. සුගතිය යන්න පළවෙනි එක සද්ධාව දෙවන එක සිල්වත්කම. තුන්ගනි එක තමයි දහම් දැනුම සුතවත් භාවය. මහානාම ඔබ ධර්මය ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් නම් නිතර බණහන්න.
ඇසූ ධර්මය නුවනින් විමසන්න. ඒ ධර්මයට ආස කරන්න ධර්ම මනසිකාරයකෙදේ දැම් බලන්න අද ඔබ ලෝකෙ කොහෙ හිටිය ඔබ ඇමරිකාව ජීවත් වනාත් ඔස්ට්‍රේලියාව හිටියත් එංගලන්ත හිටියත් ලෝකයේ මොන කෙලවරක ඔබ ජීවත් වනත් අද කොච්චර වාසනාවත කියල බලන්න මේ බණහන්න තියෙනෙ අන්තර්ජාලය ඔස්ස YouTube එක බලන්න කොච්චර බණ තියෙනවද දැන් අපේ නමින් අපි මීට මාස 4කට 5කට පෙර YouTube නාලිකාවක් හැටියට අපේ නමින් YouTube චැනලයක් ආරම්භ කරා YouTube එක ඔස්සේ ධර්ම දේශනා ඇතුළත් කරලා මේ වෙනකොට මංහිතන් ධර්ම දේශන 600ක් පමණ ඇතුළත් වෙලා තියෙන මේ මාස කීපේ තුළ විශාල පිරිසා මේ වෙනකොට සබස්ක්‍රයිබ් කරලා 65,000කට ආසන්න පිරිසක් එකතු වෙලා තියෙනවා විශාල පිරිසක් බණ අහනවා ඊළඟට මේ ධර්ම දේශනා කළම ටෙලිවිෂන් රෝපාහිනි ඔස්සේ ලංකාසීන්ට වගේ ලෝවාසීන්ට කළම් ටෙලිවිෂන් අන්තර්ජාලය කළම් ටෙලිවිෂන් YouTube පිටුව ඒවගේ අපේ පේස්බුක් පිටුව ඔස්සේ මේ වෙනකොට ලක්ෂ 6කට ආසන්න විශාල පිරිසක් කල්්‍යයාන මිට්ට පිරිසක් අපේ නමින් තියෙන පේස්බුක් පිටුවට එකතු වෙලායින්න. එදකොට මේ හැම ආකාරයෙන්ම ලෝකෙ පුරා ඉන්න අය ලෝකෙ පුරා කොහෙ හිටියත් අද බණහන්න අවස්ථාව තියෙන බණ පොඩ්ද කැසද්ද සීඩීද අද මුළු ත්‍රිපිටකේ මන්තර ජාලි තියෙනවා ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම ඉගෙනගෙන ඉංග්‍රීසියෙන්ම කියවන්න කැමතිනම් ඔබට බුද්ධ දේශනා ඉංග්‍රීසියෙන් කියවන්න පුළුව භාස ගණනාවකින් පරිවර්තනය වෙලා බුද්ධ දේශනාද ලෝකෙ කොහෙ හිටියත් ඔබට ධර්මය ඉගෙන ගන්න කෙනෙකුට දහම් දැනුම ඇතිකරගන්න හොඳටම අවස්ථාව තියෙන කාලයක් අද. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දවසකට එක බණත් දෙකක් අහන්න ආසාාවෙන් බණහන්. ඒ අහන ධර්මය ජීවිතයට එකතු කරගන්න දක්ෂවෙන්. දම්ම කාමෝ බවන් හෝති ධර්මයට කැමති කෙනෙක් වෙන ධර්මයට ආස කරන කෙනෙක් වෙන්. දම්ම දෙස්සී පරාබව. ධර්මයට අකමැති කෙනා ධර්මයට දවේශ කරන කෙනා ධර්මයට ගරහන කෙනා. මෙලෝ පරලව දෙකෙන්ම ධර්මයෙන් පිරිහිලා යන. එනිසා පිංහතුනි ධර්මයට ආස කරන්න. ධර්මයට කැමති කෙනෙක් වෙන්. ධර්මය දියුණු කරන කෙනෙක් බවට පත්වේ. දහම් දැනුම බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙකුට ධර්මය ගැන නිරවුල් දැනුමක් තියෙනවා කියන්නේ මහා භාග්‍යයක්. එක සේක බලයක් ඇසූ පිරුව තැන් ඇති කෙනෙක් ධර්මය ගැන තමන්ගේ ජීවිතය තුළින් ධර්මය තේරුම් ගන්න නම් නිවැරදි දහම් දැනුමක් තියෙන්න්නටෝ. අන්නේ විදිේ දහම් දැනුමක් තියෙනවනම් අන්න බුදු හාන්දුර පෙන්වා මහානාම ඔබ කවදක් කොතන කොයි මොහොතේ මොන විපතේ මොනානතුරෙන් කොහොම මැරුණත් ඔබේ කාන්තින් සුගතිය උපදින්න තරම් බලවත් කුසලයක් ඔබ තුළ රැස් කරගත්ත කෙනෙක් ඔබ සුගතිය උපදින කෙනෙක් කියෝ. එහෙමනන් සුගතිය උපදින උපකාර වෙන කාරණත් තුනක් සද්ධාව බලවත්ත තියෙන්න්න ඕන සීලවන්තකම තමන් තුළ බලවත්ත තියෙන්න්න ඕන. ඊළඟ එක තමයි දහම් දැනු නිරවුල් පැහැදිලි දහම් දැනුමක් ඒ ධර්මය නිතර නුවනින් විමසමින් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගෙන තියෙනට ඕන. හතරවෙනි එක ත්‍යාග සම්පත්ති අතහැරීම දන්දීම අතහැරීම මසුරුකම ලෝභකම දුරු කරලා අතහැරීම පුරුදු කරගන්න. ඒ අතහැරීම කියන එක ජීවිතය පුරුදු කරගන්න. දන්දේ අමාරුමික ලේසි නෑ බුදුරජාණන් වහන්සේ පෙන්වා දානං යුද්ධංච සමානමාහෝ. දානය කියන්නේ හරියට කොයි වගේද යුද්ධයක් හා සමානයි කිය. පිංහතුනී දන් දෙනවා කියන්න බලන්න කොච්චර සමහරු දෙන්දූ නොදෙන්දු දෙනවද නැද්ද දෙනවද නැද්ද. දන් දෙන්න හිතනකොට ආය හිතෙන් එනවා නෑ පා දෙන්න. කොච්චර ප්‍රශ්න තියෙනවද කොච්චර වැඩ තියෙනවද ඕකදීල හරියනවද ඔය වගේ කොච්චර හිත ඇතුළෙන් දානයට විරුද්ධ සිතුවිලියනවා. ලෝභකම මසුරුකම දාන සිතුවිල්ලත් එක්ක සටන් කරනවා. ඒ නිසා දන් දෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සංසාර පුරුද්දක් තියෙන ඕන. ඔබ දන්නවා පාරමී ධර්මෝ බහල ඇති සංසාරයේ සසර පුරා දියුණු කළ යුතු පාරමී ධර්ම. මේ පාරමී ධර්ම අතර පළවෙනි මේක තමයි දානේ දාන පාරමිතාව. නිවන් අවබෝධය පිණිස සංසාරිකව දියුණු කළ යුතු
පාරමිතාව පළවෙනිම එක දාන පාරමිතා. එනිසා පින්වතුනි දන් දෙන්න ඔබේ ශක්ති පමණින් දම් පින්කං කරගන්න. අනුන්ට උදව්පකාර කරන්න පිහිටවෙන්න. දුගී මගේ යාචකයන්ට දන් දෙන්න. භික්‍ෂූන් වහන්සේලාට අඩුපාඩු හොයල බල්ල සිල්වත් ගුණුවත් උතුමන්ට දම්පින්කං කරලා පින් රැස් කරගන්න. එදකට බුදුරජාණන් වහන්සේ පෙන්න්න මහානාම ඔබ මසුරුකම දුරු කරපු. ත්‍යාග සම්පත්තියෙන් යුක්ත කෙනෙක් නම්. ඔබ නිතර දානයට යොමු එච්ච සිත් ඇති දෑත් ඇති කෙනෙක් නම්. ඔබට ඔබ තුළින් දැන් ඔබ හිතන්න ඔබ මේ කියන ගුණධර්ම සද්ධාව වේවා. සිල්වත්කම වේවා. දහම් දැනුම වේවා. ත්‍යාග සම්පත්තිය මේවා තමා තුළ තියෙනකොට අයි කවුරුත් කියන්න ඕන්නෑ. තමන් තුළින්ම තමන්ට තේරෙනවා මං සද්ධාවන්ත කෙනෙක්. මං හොද සීලවන්ත කෙනෙක්. මං හොඳ දහම් දැනුමක් තියෙන කෙන මං හොඳට පින් කර ගත්ත කෙනෙක්. ඔබට ඔබ දිහා බලලා ඔබේ ගුණධර්ම මැනගණ්ඩ බැයිද පුළුවන්. අන්නේ විදිහට ඔබට ඔබ තුළින් දකිනකොට ඔබට තේරෙනවන මම ලෝභ නැති මසුරු නැති දන්දීමටම යොමු එච්ච සිත් ඇති කෙනෙක්. මං මෙහෙම පින් කරා මෙහෙම පින් කරා කෙළ ඒ පින බලවත් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ත්‍යාගේ කියන්නේ සුගතිය උපදින උපකාර වෙන බලවත් පිනා. දන්දීම කියලා කියන දෙවියම් පවා ප්‍රසංසා කරන දෙව්ලොව සැපවිදින්න සසරේ සුගති සහිතව සැප සම්පත් ලබා දෙන බලවත් පිනා. ඒ නිසා මහානාම ඔබ කවදක් කොත්තන කොයි මොහොතේ මොනානතුරෙන් කොහේ මැරුණත් ඔබ ඒ කාන්තින් සුගතිය උපදිනවා. ඔබ ත්‍යාග සම්පත්තිය පුරුදු කරපු කෙනෙක්න. අන්න එහෙම නම් දැන් කරුණු 4ක් අපිගෙන ගත්ත සුගතියන්. කවදක් කොත්තන කොයි මොහොතේ මොන විදිහට කොහේ මැරුණත් ඒ කාන්තෙන් සුගතිය උපදින උපකාර වෙනවා. සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය. පිංහතුනි පස්වනි එක තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මේ ධර්මය නුවනින් විමසල ඇති කරගන්න වැටහීම. ගැඹුරු ධර්මකාරණා නුවනින් විමසල ඇති කරගන්න වැටහි අවබෝධඥාන. ප්‍රඥාව ලැබෙන්නේ හොඳට බුදු හාමුදුරුවන්ගේ ධර්මය බුදුවරු දේශනා කරන්නේ නිවැරදි දහම සද්ධානෝ අරහතන් දම්මන් නිබ්භාන පත්තිය. සද්ධාවෙන් නිවන කරා යන ධර්මය අහන්න ඕන. සුස්සූසා ලබතේ පඥ්ඥා. ඒ ඇසූ ධර්මය ප්‍රඥාව ලැබෙනතෙක් අපමත්තෝ විචක්කරු. අප්‍රමාදීව නුවනින් විමසන්න කියන යෝනිසෝ මනසිකාරය දෙන්න කිය. අන්න ප්‍රඥාව ලබන මාර්ගය. හොඳට බණහලා ඇසූ ධර්මය මතකතියාගෙන ධාරණය කරගෙන ඒ ධර්මයට අනුකූලව ප්‍රඥාව ලැබෙන විදිහට ඒ ධර්මය තමා තුළින් විමසන්. මේ ධර්මය ඕපනයිකයි. මේ ඇස කණ නාසේ දිවකයි මනස කියන මේ ආයතන හයකින් යුක්ත. මේ බඹයක් පමණ මේ ශරීරයේ තුළින් මුළු ලෝකෙම අවබෝධ කරගෙන ලෝකයේ දකින්න පුළුවන්ගේ. අපි ලෝකයේ දකින්න උත්සාහ කරන්න බාහිරි. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේම දකින්න ලෝකේම අවබෝධ කරගෙන ලෝකයෙන් මිදෙන මාර්ගයේ පෙන්නුවේ තමා තුළ. ඒ නිසා තමන්ගේ ඇස කණ නාසේ දිවකය මනස මේ ශරීරය තුළින් තමන් අවබෝධ කරගන්න. මේ ශරීරය තුළින් ඇත්තටම තමන්ව දකින්න උත්සාහ කරන්න. එහෙම විමසන කෙනා තමා තුළින් ධර්ම විමසන කෙනා ප්‍රඥාව දියුණු කරගන්න. ප්‍රඥාව යොහු ඇති කරගන්න. ප්‍රඥාවට ආසන්නම කාරණය තමයි යෝනිසෝ මනසිකාරය. නුවනින් විමසීම. නුවනින් විමසීම තුළ තමයි ප්‍රඥාව තමා තුළින් වැඩෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔබ නිතර ඔබේ ජීවිතය තුළ මේ ඇස කණනාසේ දිවකය මනස. මේ ආයතන හය තුළ හටගන්න පංච උපාදානස්කන්දෙ පටිච්ච සම්පාද මේ ධර්මයන් හොඳට නුවනින් විමසනවන යෝනිසෝ මනසිකාරය යෙදෙනවන තමා තුළින් මේ ධර්මය අවබෝධ කරන්න ඔබ මහන්සි ගන්නවන. මහනාම ඔබ කවදක් කොතන කොයි මොහොතෙ මැරුණත් ඔබේ කාන්තින් සුගති යන කෙනෙ. අන්න එහෙම නම් මහානාමට තිබ ප්‍රශ්නයට විසඳුමමොකද කරුණු පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මහානාම ඔබ කවද මැරුණත් කොතන මැරුණත් කොයි මොහොතෙ මැරුණත් ඒ කාන්තෙන් ඔබට සුගතිය උපදින්න නම් මෙන්න මේ කරුණු පහ ඔබ තුළ ඇති කරගන්න.
ඒ තමයි තුනුරුවන් ගැන කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාවක් ජීවිතය ඇති කරගන්න. සීලවන්තකම තමන්ගේ ජීවිතයේ අවංකව හිතට එකඟව හෘද සාක්ෂයට එකඟව අවංක සිල්වත් ජීවිතයක් ගත කර. ඊළඟට දහම් දැනුම පිම්පව් කර්ම කරම් පල මෙලෝ පරලව ලෞකික සම්මාධිට්ටි ධර්මය ගැන නිරවුල් දැනුමක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න. ඊළඟ එක තමයි ත්‍යාග සම්පත්ති අතහැරීම දානය ත්‍යාගේ අතහැරීම මසුරුකම ලෝභකම දුරු කරලා අතහැරීම ත්‍යාග සම්පත්තිය ජීවිතයේ පුරුදු කරගන්න. පස්සෙන එක තමයි ප්‍රඥාව. ගැඹුරු ධර්මය නුවනින් විමසලා ඒ ධර්මයට අනුකූලව තමන්ගේ ජීවිතය තුළ නුවන ප්‍රඥාව දියුණු කරගන්න. කරුණු පහයි සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා. මේවට ධර්මී කියන්නේ සේක බලධර්ම කියලා. සේක කියලා කියන මේ ධර්මමාර්ග ගමන් කරන කෙනාට. පියවරින් පියවර ධර්මාවබෝධයේ පිණිස ධර්මමාර්ග වඩාගෙන යන අයට කෙන සේක පුද්ගලය. මේ ධර්මමාර්ගයේ ගමන් කරලා අවසන් කරපු කෙනා රහතන් වහන්සේලා තමයි සම්පූර්ණයෙන් අවසන් කරපුයි. ඒ අයට අපි කියනවා අසේක ගමන් කරලා ඉවරයි. හික්මිලා ඉවරයි ආමුතුරින් හික්මෙන්න්න දෙයක් නෑ. හැබැයි ඒ අරහත්තේ පිණිස මාර්ගයේ වඩන මාර්ගයේ ගමන් කරන අනෙක් සියලු දෙනා අයිති වෙන්නේ සේක කියන ගනයට. එතකොට ඒ සේක පුද්ගලයන්ට මේ ධර්මමාර්ගයේ දියුණු කිරීම පිණිස තමන්තුළ ඇතිකර ගත යුතු අංගටික තමයි සද්ධහා සීල සුත්තතියාග ප්‍රඥා. මේ දේශනා මහානාම සූත්‍රය හරි ලස්සනට අවසාන බුදු හාන්දුරු පැහැදිලි කරලා දෙනවා මහානාම ඔබ තුළ සද්ධහා සීල සුත්තතියාග ප්‍රඥා පිහිටලනම් ඔබට ඔබ තුළින් දකින්න පුළුවන් කියන. තමන් දිහා බලනකොට තමන් තුළින් පේනවා මා තුළ හොඳ සද්ධාවක් තියෙනවා මං හොඳ සිල්වත් කෙනෙක් මං හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක් මං හොඳට ත්‍යාග සම්පත්තිය පුරුදු කරන කෙනෙක් මං හොඳට ප්‍රඥාව වඩපු කෙනෙක්. එතකොට එහෙම දියුණු කරගත්ත කෙනෙක් බුදු හාදුරු පෙන්ව මරණය කවද වෙයිද කොතන වෙයිද කොහොම මැරයිද අපි දන්නේ. මැරුණට පස්සේ මහපාරයම කුණු වෙලා යන්නත් පුළුවන්. මැරිච්ච තැන සත්තු කාල යන්නත් පුළුවන්. සතෙක් ඇදගෙන යන්නත් පුළුවන් මලකුණ. එතනම කුණු වෙලා පස් වෙලා යන්නත් පුළුවන්. සමහරලාවට මොකුත්ම නෑව ඉටිකොල් දැම් බලන්න මේ වසංගතින් මැරෙනයි. මේ ගෙවල් වල ගෙනහල්ලා අවමංගල උත්සව තියලා මල් ලිහර ඔය ඕ මොකුත් කරන්න විදිහක් නෑ. මැරුණට පස් එහෙම ඉටි කොලේ කෝතල කවර එක ඔතල ගිහිල් අවල්ල දාන එක්කො පුච්චල දාන. එතකොට අපිට පේනවා ජීවිතේ මරණය අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ කොහොම මොන විදියට මැරෙන්න්න වේද අපි කවුරුත් දන්න. මිනිස්සුගේ ජීවිතවල මහා අවාසනාවන්ත මරණ නොසිතන වෙලාවල්වල මිනිස්සු මැරෙන. ඒ කොත්තන මැරුණත් මැරිච්ච තැනම කුණු වෙලා ගිය සතෙක් කාලගියත් මේ ශරීරේ. මහානාම එයා සද්ධහා සීල සුත්තතියාග ප්‍රඥාව වඩපු කෙනෙක් නම් එයා විශේෂ ගාමි වෙන එයා සුගති යනවා කියව. හැබැයි යාගේ මේ ශරීරෙ කුණු කය පොළොවට පස් වෙලා කුණු වෙලා එක්කු සතෙක් කාලය ගගේ ගහගෙනය මුහද ගහගෙනයයි. දිය වෙලා කුණු ගඳ ගගා පනුව ගගා පස් වෙලා එච්චරයි. හැබැයි ඔහු මරණින් මත්තේ හිතේ තිබ්බ බරක් අර ඔළුවෙ තියාගෙන ගිය බරක් අතහැරිය වගේ හිසේ තියාගෙන ගිය බරක් අත් බිමට වැටුණ වගේ. යථාබතන් නෙක්කිත් ඒවන් සක්ගේ එයා සුගති යන. එයා ආරක්ෂිත තැනක කල්්‍යාන මිට්ට සේවනය ඇති තැනක එයා ආරක්ෂිතව එයාගේ පරලව උපත සිද්ධ වෙනවා. ඇයි මේ ජීවිතය තුළ සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩපු නිසා. ඊළඟට මහානාම සූත්‍ර බුදුහාන්දුරුව තවත් ලස්සන උපමාවකින් පෙන්න්නනවා. දැන් ඒ අනිත් අයට පේන්නේ ඒක දකින්නේ තමන් ඒ තමන් ගුණධර්ම වඩාගත්ත කෙනා තමන් මැරුණට පසේ සුගතියන්. එයා කොහිද ඉපදුනේ කියලා බලන්න පුළුවන් කාටද. මේක අංජනන් වලින් බලන්නවත් දේවාල වලින් බලන්නවත් එහෙම කාටවත් බලන්න පුළුවන්කමක් නෑ. ඒක බලන්න නුවනක් තියෙනවා. ඒ තමයි චුතූප පාතඥාන. භාවනා කරලා හිත දියුණු කරලා කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපිය උපදින තැන දකින නුවන ඒකට කෙන චුතූප පාතඥාන.
අන්නේ නුව නැතිකරගත්ත කෙනෙකුට ඒකෙන් දකින්න පුළුවන් යා උපත කරා ගිය ආකාරය. හැබැයි මිනිස්සු කිය අයෝ මැරිලා ඉන්න හැටි හයෝ කුණු වෙලා සතෙක් කාලගී ලන්න අර මනුස්සයා ගඟී ගහගෙන ගිහිල්ලා කුණු වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නම් මහනෙනේ එයාගේ හතුරු සමහර වෙලාවට එයා දිහා බලල සතුටු වේ කියනවා. සමහර වෙලාවට හතුරු හිතන්න පුළුවන් මේ මිනිහනං අපායම යන්න ඇති අපායම යන්න ඕන එහෙම හිතන අයි නැද්ද කියලා හිතා. තරාකාරයෝ කියන්නේ කෙනෙක්ගේ මරණෙන්වත් සතුට වෙන පිරිසක්. අනේ පව් කියල හිතෙන්නේ සමහරලාවට තමන් මිනිස්සු ජීවිතය තුළ ඉරිසියා වෛරය ඇති වුණාට පස්සේ. තමන්ගේ තරහාකාරයෙක් මැරුණා කියලා දැනගත්තාම රචින්නදාන මිනිස්සු ඉන්නවනේ ගෙවල්වල කිරිබත් හදනව සතුටට හොඳ වැඩේ කියන. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා බලන්න මේ මහනාම දේශනා මේ සූට්‍ර බුදුහාන්දුර පෙන්න්න මහනාම ඔබේ හතුරු තරහකාරය ඔබට හිරිසියා කරනයි. සමහරලාවට කියයි මේ මිනිහනං අපායම යන්න ඕන අපායම යන්න ඕන. හැබැයි ඒ අයි කිව්ව කියලා අපා යන්නෑ කිය. මොකද හු සද්දා සීල සුතතියාග ප්‍රඥා වඩපු කෙනෙක් ඔහු ඒ කාන්තයෙන් සුගතියනු. ඒක බුදුහාන්දුර උපමාවකට කියනවා. ඒ දණ්ඩකින් වතුර පාරක් යනෝ ජල පාරක් යනකොට ඒ දණ්ඩක් තින මෙතනින් එතරවේ. මේ ඒ දණ්ඩෙන් යනව කෙනෙක් ගිතෙල් කලයක් පොළුවේ තියාගෙන යනවා. හදිසියේ මේ දණ්ඩ ලෙස්සල වැටෙන්න්න ගිහිලා කලේ බිමට වැටෙනවා. වැටෙන්නේ අර වතුරට. වැටිච්ච ගමන් කලේ කුඩු වෙනවා වලං කටු ටික යටට යනවා ගිතෙල් ටික උඩට මතු වෙලා එන. ඇයි ගිතෙල් උඩට මතු වෙන්නේ. ඒ තමයි ගිතෙලේ ස්වභාවය. ගිතෙල් කියන්නේ වතුරේ උඩට මතු වෙන දෙයක්. වලංකටු යටට යන. හැබැයි කවුරු හරි ගං ඉවුරේ ඉඳගෙන අරදිහා බලාගෙන කියනවා ගිතෙල් ටික යටට යෑවා යටට යෑවා ගිතෙල් ටික යටටම යන්න කියනවා. හැබැයි ගිතෙල් යටට යනවද නෑ ඇයි ගිතෙල් වල ස්වභාවය උඩට මතුවීම. ඒ වගේ තමයි ඔබේ තරහකාරය ඔබ මැරුණට පස්සේ මූ අපායමයි යන්න ඕනේ මුන්නං අපායම යන්න ඕනේ අපායම යන්න ඕන කිය තරහකාරයෝ කියයි කිය. හැබැයි ඔහු අපායන්නේ ඇයි ඔහු ජීවිතයේ සද්ධාව පුරුදු කරපු කෙනෙ. හොඳට සීල් රැකපු කෙනෙක් දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව වඩපු කෙනෙ. ඒ නිසා මහානාම කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගති යන්න නම් ඔන්න ඔය සේක බල ධර්ම ඇති කරගන්න කියල බුදුරජාණන් වහන්සේ වදා. ඒ නිසා අපිට ඉතාම වැදගත් හැමෝට මොබ ලෝකෙ කොහෙ ජීවත් වනත් ඔබට ඉතාම වැදගත් දේශනාවක් ඔබේ ජීවිතය තුළ අප්‍රමාදීව මේ කියපු සේක බලධර්ම සද්ධහා සීල සුතතියාග ප්‍රඥා ඇති කරගන්න මහන්සිකයි. තේ පිණිස ඔබ හැම දෙනාටම මේ දේශනාව ආශිර්වාදයක්ම වේවා කියල අපි ආශිර්වාද කරන. පිංහතුනි අද මේ ධර්ම දේශනාවේ පින් බරදායක් හති ධර්මින් කටයුතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින චිත්‍රාණි මාකලන්ද මහත්මිය විජේසිරි වැල්මිල්ලගේ මහත්මා ඒ අගේ අරමුණු තමයි චිත්‍රාණි සහ විජේසිරි කියන දෙපාර්සවීම මිය පරලව ගිය දෙමාපියන් ඇතුළු සියලූම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. තින් ඒ අයගේ පවුල්වල පරම්පරාගත මියගේ සියලු ඥාතීන් දෙමාපියන් විජිතා රංජනී සෝයුරු ඇතුළු සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. ඒවගේම කවරුණී දේශකයණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියල අපිටත් ආශිර්වාද කරනවා. ඒවගේම උපන්දිනය දෙසැම්බර් මාස 21 වෙනි දිනට උපන්දිනයේදී ඇති සනුරි වැල්මිල්ලගේ දියණියට ආශිර්වාද කිරීමත් ඒවගේ විමුක්ති වැල්මිල්ලගේ පුතුට ඒ පුතනුවන්ට ලැබවා 25වෙනි උපන්දිනයට ආශිර්වාද කිරීමත් ඒ දරුවට නිදුක් නීරෝගී භාවේ තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් සනුරි දියණියගේ වෛද්‍යවරයක් වීම පිණිස කටයුතු කරගෙන යන ඒ දියණියට අනාගතයේ සාර්ථක කරගෙන තමන්ට ලෞකික ලෝකෝත්තර දියුණුවම ඇති කරගෙන තමන් අපේක්ෂා කරණය වෘතියෙන් දියුණුව කරායන්න වාසනාව සැලසේවා කියන ආශිර්වාදය. තියවගේම ගෞරුණේ දේශකයණන් වහන්සේට ශ්‍රී ලංකාවේ වාසය කරන ජීවත්වෙන හැම දෙනාටමත් මේ කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න
ලක්වාසි ලෝවාසි හැම දෙනාටම නිදුක් නීරෝගී භාවේ සුවපත් භාවය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. එහෙමනම් ඇමරිකායක් සත් ජනපදයේ පදිංචි චිත්‍රානි මාකලන්ද මහත්මිය විජේසිරි වැල්මිල්ලගේ මහත්මා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් බණ ඇසූ ලක්වාසි ලෝවාසි සියලු දෙනාමත් කළම් ටෙලිවිෂන් මෙත් කාරය මණ්ඩලේ සෑම සිලු දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලපි ආශිර්වාද කරන. ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාජිබුම් මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුතුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.